පින්නතනේ මේත් එක පැහැදිලි කරපු තවත් කරුණු කාරණා රාශියක් තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ අචින්තනීය බව පිළිබඳව. අපේ බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා එක බ්‍රාහ්මණයෙක් ප්‍රශ්න කිහිපයක් අහනවා. මේක සඳහන් වෙන්නේ පින්නතනේ තේවිජ්ජ වච්චගොත්ත කියන සූත්‍රයේ. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ වච්චගොත්ත බ්‍රාහ්මණයා අහනවා ස්වාමීනි ගිහි බැඳීම් වලින් සහිතව බැඳීම් වලින් යුක්තව සියලුම දුකින් නිදහස් වෙච්ච කෙනෙක් ඉන්නවද කියලා. ගිහි බැඳීම් තියාගෙන සියලු දුක් වලින් නිදහස් වෙච්ච කෙනෙක් ඉන්නවද කියලා අහනවා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා නෑ වච්ච. ගිහි බැඳීම් සහිතව සියලුම දුක් ප්‍රහාණය කරපු කිසි කෙනෙක් නෑ. ඒ කියන්නේ ගිහි බැඳීම් සහිතව රහත් වෙච්ච කවුරුවත් නෑ. සියලු දෙනාම රහතන් වහන්සේ නමක් බවට පත් වුණා නම් ඒ ගිහි බැඳීම් ඔක්කොම අත්හැරපු දවසේ. එතකොට කෙනෙක් අහන්න පුළුවන් එතකොට ගිහි අය රහත් වෙන්නේ කොහොමද කියලා. හැබැයි ගිහි අය රහත් උනේත් ඒ ගිහි බැඳීම් ටික අත්හැරලා. නැතු ඒ බැඳීම් ටික තියාගෙන රහත් උනේ නැහැ. හැබැයි ගිහිව ඉඳගෙන රහත් වුණොත් එක්ක පිරිනිවන් පාන්න ඕනේ. එහෙම නැත්නම් පැවිදි වෙන්න ඕනේ. ඒ අරිහත් චත්‍රයේ බර ගිහි ජීවිතයට උහුලන්න බෑ. එක්ක එදාම පැවිදි වෙන්න ඕනේ. එහෙම නැත්නම් එදාම පිරිනිවන් පාන්න ඕනේ. එහෙනම් වච්චර සඳහන් කළා වච්ච මේ ගිහි බැඳීම් සහිතව කවුරුවත් දුක කෙරවල කරලා නැහැ. ඊළඟට වච්චගොත්ත බ්‍රාහ්මණයා අහනවා ස්වාමීනි ගිහි බැඳීම් සහිතව සුගතියට ගියපු අය ඉන්නවද කියලා. ආන් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි 100ක් 1000ක් නෙමෙයි ලක්ෂයක් කෝටියක් නෙමෙයි කෝටි ප්‍රකෝටි ගණන් දෙනා ගිහි බැඳීම් සහිතව ඉඳගෙන සුගතියට ගියා වච්ච කියලා. පින්නතන ගිහි ගෙදර ඉඳලා පින් කරලා ඕන තරම් සුගතියට ගියපු අය ඉන්නවනේ. දිව්‍ය ලෝකෙ ගියපු අය ඉන්නවනේ. එහෙනම් එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි ලක්ෂ කෝටි ගණන් දිව්‍ය ලෝකෙ ගියා ගිහි බැඳීම් වලින්. ඊළඟට අහනවා යම් ආජීවකෙක් එහෙම නැත්නම් වෙනත් ආගමික ශාස්ත්‍රවරයෙක් හෝ ශ්‍රාවකෙක් දුක කෙරවල කරලා තියෙනවද කියලා. යම් ආජීවකෙක් අන්‍යාගමික ශාස්ත්‍රවරයෙක් හෝ ශ්‍රාවකෙක් දුක කෙරවල කරලා තියෙනවද ස්වාමීනි? භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා නෑ වච්ච. කිසි කෙනෙක් එහෙම කරලා නෑ. ඊළඟට මෙයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි යම් ආජීවකෙක් ස්වර්ගයේ ඉපදුනා කියලා කොහෙවත් සඳහන් කරලා තියෙනවද? දැන් මේ කාරණාව වැටහුණාද අපේ අයට? ගිහි ගෙදර ඉඳලා රහත් වෙච්ච කිසි කෙනෙක් නැහැ. ගිහි බැඳීම් ඔක්කොම අත්හැරපු කෙනෙක් තමයි රහත් වෙන්නේ. නමුත් ගිහි බැඳීම් තියාගෙනත් සුගතියේ ඉපදිච්ච අය ඕනතරම් ඉන්නවා. ඊළඟට වච්චගොත් අහනවා අන්‍ය ආගමික ශාස්ත්‍රවරයෙක් හෝ ශ්‍රාවකෙක් සුගතියේ ගියා කියලා නැත්නම් අන්‍ය ආගමික ශාස්ත්‍රවරයෙක් හෝ ශ්‍රාවකෙක් දුක නැසුවා කියලා කොතනවත් සඳහන් කරනවද කියලා ඇහුවා. නෑ වච්ච. අන්‍ය ආගමික ශාස්ත්‍රවරයෙක් ශ්‍රාවකෙක් කවුරුවත් දුක නැසලා නැහැ. ඊළඟට අහනවා අන්‍ය ආගමික ශාස්ත්‍රවරයෙක් හෝ ශ්‍රාවකෙක් සුගතියට ගියාද කියලා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ පිළිතුරක් දෙනවා වච්ච මම දැන් මතක් කරනවා මෙතන් පටන් මහා කල්ප 91ක් ආපස්සට. වච්චගොත්තට කියනවා මම දැන් ආවර්ජනය කරනවා මෙතන ඉඳලා මහා කල්ප 91ක් ආපස්සට. ආන්ගේ ආවර්ජනය කරනවා කියපු ගමන් වච්චගොත්තට කියනවා වච්ච මේ මහා කල්ප 91 පුරාවට එකම එක ක්‍රියාවාදී කර්මවාදී ශාස්ත්‍රවරයෙක් විතරක් සුගතිය ගිහිල්ලා තියෙනවා කියලා. මහා කල්ප 91ක් ඇතුලේ අන්‍ය ලබ්ධික වූ ක්‍රියාවාදී කර්මවාදී එක ශාස්ත්‍රවරයෙක් සුගතියට ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් තේරෙනවද සම්මාදිට්ඨික වෙලා ඉපදිච්ච එකේ වටිනාකම? අපිත් ওই විදිහට අන්‍ය ලබ්ධික වුණා නම් අපිට නිවනකුත් නැහැ, අපිට සුගතියකුත් නැහැ. මේ ජීවිතෙන් පස්සේ මොකද්ද හම්බ වෙන්නේ? මේන් පස්සේ නිරය හම්බ වෙනවා. සතර අපාය උරුම වෙනවා.
ආයෙ කොයි ක්‍රමයකින් හරි මනුස්ස වෙනවා ආයෙ සතර පායුරුම වෙනවා. එහෙමනම් කවුද මේ අන්‍ය ලබ්ධික සුගතියට ගියපු එකම ශාස්ත්‍රවරයා? සඳහන් කරනවා ඒ පුද්ගලයා අන්‍ය ලබ්ධික වුණාට පව් පින් දෙක පිළිගත්තා කියලා. අන්‍ය ලබ්ධිකයි නමුත් කර්මය පිළිගන්නවා. මේ පව කරාම මෙහෙම දුක් විඳින්න වෙනවා. මේ විදිහේ දේවල් කරාම සුගතිය යනවා කියන එක පිළි අරගත්තා. ඒ උනාට එයා සම්මාදිට්ඨිකද? සම්මාදිට්ඨික නෑ. හැබැයි අද හොයලා බලහම සම්මාදිට්ඨික කියන අපි අතර කර්මයේ පිළිගන්න අය කොච්චර හිගද කියන කාරණාව හොයලා බැලුවොත් වැඩි පිරිසක් ඉන්නවා. කර්මයයි කර්මඵලයයි පිළිගන්නේ නැති අය. ආන් ඒ නිසා ඒක බොහොම අවාසනාවන්ත තැනක තියෙන්නේ. ආන් ඒ නිසා තමයි මේ දක්ඛිනා විභංගයේ සඳහන් කළා කියලා අපි මුලිනුත් සඳහන් කළා. එක දානයක් දුන්නාම දැන් සෝවාන් ආර්යයන් වහන්සේට සකදාගාමි අනාගාමි අරිහත් පසේබුදු සම්මා සම්බුද්ධ කියන මහෝත්තමයන්න් වහන්සේලාට දන් දුන්නාම විපාක දෙන සීමාවවත් හිතා ගන්න බෑ. එහෙනම් මිත්‍යා දෘෂ්ටික අන්‍ය ලබ්ධික වෙච්ච අය මේ තරම් ධනපති වෙලා තියෙනෙත් මේ බුද්ධ ශාසනය නිසාම තමයි. අන්‍ය ශාසනයක තියෙනවා නම් පින්නතින හොඳ වචනයක්. ඒ හැම හොඳ වචනයක්ම බුද්ධ ආගමයි කියලා පෙන්නනවා. හැම හොඳ වචනයක්ම බුදුරජාණන් වහන්සේගේ වචන. භාග්‍යතුන් වහන්සේගෙන් හොරකම් කරගත්ත වචන තියෙන්නේ. ඒ කාරණාව අපූර්වට පෙළගස්සලා තියෙන්නේ එක තැනක් පෙන්වන්න පුළුවන් මජ්ක්‍ධිම නිකායේ මාගන්ධී සූත්‍රයේ. අපේ භාග්‍යතුන් වහන්සේ මාගන්ධී බ්‍රාහ්මණයට ධර්ම දේශනා කළා. ඒ දේශනාව අවසන් කරගෙන යනකොට භාග්‍යතුන් වහන්සේ මාගන්ධී බමුණට සඳහන් කළා ආරෝග්‍ය පරමාලාභා නිබ්බානම් පරමං සුඛං. මේ කාරණාව අහලා මාගන්ධිය කෑ ගහලා hina වෙලා කියනවා ස්වාමීනි ඔය කාරණාවේදී ඔබ වහන්සේත් මමත් සමානයි කියලා. මොන කාරණාවේදීද බ්‍රාහ්මණ? ආරෝග්‍ය පරමාලාභා නිබ්බානම් පරමං සුඛං. ස්වාමීනි ඔක අපේ පොත්වලක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අහුවා මාගන්ධිය මොකද්ද ඔකේ තේරුම? තේරුම දන්නේ නැහැ. මාගන්ධිය ඔය පද දෙක විතරද තියෙන්නේ? කො අනිත් පද දෙක? ස්වාමීනි ඒකත් නැහැ. ඔය දෙක විතරයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මාගන්ධිය මේ අන්‍ය තීර්ථක මහණ බමුණෝ හරියට අන්ධයෝ වගේ. පෙර බුදුරජාණන් වහන්සේලාගේ ශාසන වලින් මේ වචන හොරකම් කරලා අරගෙන තියෙනවා. තේරුම දන්නෙත් නැහැ සම්පූර්ණත් නැහැ කියලා. ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ දිගින් දිගට පැහැදිලි කරලා සඳහන් කරනවා මේ ලෝකයේ අන්‍ය ශාසනයක තියෙනවා නම් හොඳ වචනයක් ඒ හැම වචනයක්ම භාග්‍යතුන් වහන්සේගේ කියලා. බුද්ධ ශාසනික වචන කියලා. ඊළඟට පින්නතුනි භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරනකොට නැවත සඳහන් කළා මෙන්න මේ ශාසනය හැර සම්මාදිට්ඨිකව වෙන කොහෙවත් පහළ වෙන්නේ නැහැ කියන කාරණාව. එහෙමනම් මේ ශාසනයේ සම්මාදිට්ඨිකව පහළ වෙච්ච තැන ඔබත් මමත් ඉන්න වාග්ය ලැබලා තිබ්බ කියන කාරණාව තුල භාග්‍යතුන් වහන්සේ අපි ගැන කොයි තරම් අපූර්වට දකින්න ඇද්ද? භාග්‍යතුන් වහන්සේගේ කරුණාව මේ වෙලාවෙත් අපිට කොයි තරම් ලැබෙනවද? නමුත් අපිට ඒක හිතා ගන්නවත් බෑ. සමහර වෙලාවට සමහර කෙනෙක් පාරේ යනකොට වාහනයක හැප්පිලා. ඒ මනුස්සයා පාරෙන් එළියට විසි වෙලා කකුල කැඩිලා. නමුත් මැරිලා නෑ. සමහර කෙනෙක් ගහෙන් වැටුණා. කොන්ද කැඩිලා මුළු ජීවිතේම එක්තැන් උනේ නෑ. ඒ වුණාට එක්ක ඔළුව තුවාල වුණා. නැත්තම් අතක් කැඩුණා. ඒ වගේ දෙයක් වුණා. සමහර කෙනෙක් පලංචියකින් වැටුණා. සමහර කෙනෙක් කන්දකින් වැටුණා. සමහර කෙනෙක් කියනවා මම බේරිච්ච හැටි කල්පනා කරනකොට මටම පුදුමයි කියලා. සමහර කෙනෙක් කියනවා මම නම් ජීවිතේ ඉවරයි කියලා හිතාගත්තා කියලා. ඒ වුණාට ඉවර වෙලා නැහැ. සමහර වෙලාවට අර වාහනේ හැප්පිච්ච කෙනා ඒ වාහනේට යට වෙලා රෝදෙට පෑගිලා ඇඹරිලා යන්න තිබිච්ච අවස්ථාවක් මේක. නමුත් හැප්පිලා විසි වෙලා විතරක් බේරුණා. එහෙමනම් අපිට තේරෙන්නේ නැහැ ඒ තැන්වල භාග්‍යතුන් වහන්සේගේ කරුණාව අපිට හම්බ වෙලා තියෙනවා. එහෙම නැත්තම් ඔయిత වඩා දරුණු අසාධ්‍ය තත්වයකට පත් වෙන්න අවස්ථාව තිබුණේ. නමුත් ආන් ඒ කරුණාව නිසායි
අපිට ජීවිතේ ඉතුරු වෙලා තියෙන්නේ. මේ භාග්‍යතුන් වහන්සේ අපිට පිහිට වෙලා තියෙන හැටි. නමුත් අපිට තේරුන්නේ නැහැ ඒක. ඊළඟට සඳහන් කළා අපි භාග්‍යතුන් වහන්සේ කොයිතරම් මහා කරුණාවක් උන්වහන්සේ ළඟ තිබුණාද කියලා. අපි ඔකට උදාහරණයක් හැටියට මෙහෙම හිතන්නකෝ. සමහර වෙලාවට ඇමති කෙනෙක් එහෙම නැත්නම් අගමැතිතුමා ජනාධිපතිතුමා මේ රටේ තවත් මහ ධනපතියෙක් ලොකු ප්‍රභූවරයෙක් කවදාවත් අපේ දුක බලන්න අපි ගාවට එනවද? අපේ අවශ්‍යතා හොයලා බලලා අපිට කරලා දෙන්න අපි ගාවට එනවද? අපි ජීවත් වෙන හැටි බලන්න අපි ගාවට එනවද? කවදාවත් එන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ කවුද? ඒගොල්ලෝ මහ ජනතාවගේ නියෝජිතයෝ විතරයි. නියෝජිතයෝ විතරයි. මහ ලොකු බලයක් ශක්තියක් තියෙන අයත් නෙමෙයි. රටේ අයිතිකාරියොත් නෙමෙයි. රටේ අයිතිකාරයා කියන්නේ රජුරවන්ට. දැන් රජවරු නැහැනේ. දැන් ඉන්නේ නියෝජිතයෝ. එතකොට භාග්‍යතුන් වහන්සේගේ රාජ්‍ය කොහොමද? සක්වලවල් කෝටි ලක්ෂයක මහරජුරු. එතකොට භාග්‍යතුන් වහන්සේ වඩින්නේ නැද්ද? අහිංසකයන්ගේ දුක බලන්න. භාග්‍යතුන් වහන්සේ අහිංසකයෝ දිහා කොයි තරම්නම් බැලුවද? උදේ පාන්දර අවදි වෙලා තමන් වහන්සේගේ සුගන්ධ කුටියේ දොරකඩ ඉඳලා සක්වල කෙරවල දක්වාම බලනවා. කාටද මං අද පිහිට වෙන්න ඕනේ කියලා. හැන්දෑවට භාග්‍යතුන් වහන්සේ සක්වල කෙරවල ඉඳලා තමන් වහන්සේගේ සුගන්ධ කුටිය දක්වාම බලනවා කාටද අද පිහිට වෙන්නේ කියලා. මේ වෙලාවේ කාටද පිහිට වෙන්නේ කියලා. ආන් ඒ බලනකොට පිහිට අවශ්‍ය වෙන අය බුදුරජාණන් වහන්සේ දකිනවා. එක මොහොතක්වත් කල් පහු කෙරුවද ඒ අය හොයාගෙන යන්න? සුදුසු වෙලාව එනකන් සමහරලාට භාග්‍යතුන් වහන්සේ බලාගෙන හිටියා. එහෙම නැත්නම් දැක්ක ගමන් ඒ පුද්ගලයා හොයාගෙන වැඩියා. ඒක රෑද? ඒ වහින වෙලාවද? ඒකක්වත් භාග්‍යතුන් වහන්සේ සැලකුවේ නැහැ. මාගන්ධිය කියන බ්‍රාහ්මණයට පිහිට වෙන්න සවැත් නුවර ජේතවනාරාමේ දිව්‍යමය කුටියක් වාගේ තියෙන භාග්‍යතුන් වහන්සේගේ සුගන්ධ කුටියෙන් එළියට බැහැලා කල්පනා කළේ මා විසින් මේ තරම් කාලයක් පාරමිතා පුරලා ලෞතුරා බුදු බව ලැබුවේ සසරින් මිදෙන්න වුන් සසරින් මුදවන්න මිසක් මෙවන් කුටියක් ඇතුලේ සැප විඳින්න නෙවෙයි. භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවස්තියේ ඉඳලා කුරු රටට යනකම් පාගමනින්ම වැඩියා මාගන්ධිය හොයාගෙන. අපේ බුදුරජාණන් වහන්සේ අඟුලිමාල දැක්ක වෙලාවේ අඟුලිමාල කොයි තරම්නම් භයානකද? භාග්‍යතුන් වහන්සේ අඟුලිමාල හොයාගෙන පාගමනින් මේ මහවනාන්තරයට වැඩියා. අඟුලිමාල දැක්කා භාග්‍යතුන් වහන්සේ වඩිනවා. අඟුලිමාලට භාග්‍යතුන් වහන්සේ ගැන ලොකු තරහක් ඇති වුණා. මානයක් තියෙනවා තමන් ගැන. තමන්ට බයි කවුරුවත් මේ කැලේට එන්නේ නැහැ කියලා. ආන් ඒ නිසා මේ ශ්‍රමණයා මට එරෙහි වෙලා එනවා වගේ. මං ඉන්න බව දන්නේ නැතුව නෙමෙයි. හරියට මාත් එක්ක හැප්පෙන්න එනවා වගේ මේ ශ්‍රමණයා. එහෙමනම් මා විසින් මේ ශ්‍රමණයා ඝාතනය කළ යුතුමයි කියලා හිතුණා. එහෙම හිතලා තමයි භාග්‍යතුන් වහන්සේ ලං වෙනකොට කඩුවා මෝරාගෙන පස්සෙන් ගලවන්න පටන් ගත්තේ. 이르දියක් දැක්කුවා. අඟුලිමාලට භාග්‍යතුන් වහන්සේට ලං වෙන්න බැරුව ගියා. අඟුලිමාලගේ මාන ක්‍රමයෙන් බිඳුණා. මොකද දුවන මුව පිටිපස්සේ ලෙව්වා. කොටියෝ අල්ලලා පොළවේ ගැහුවා. සිංහයෝ ඇත්තු අල්ලලා පොළවේ ගහපු මට මේ ශ්‍රමණයාට ලං වෙන්න බෑ නේද කියලා ක්‍රමක්‍රමයෙන් හිතුණා. එහෙනම් මට වඩා ශ්‍රමණයා ශක්තිමත් කියලා හිතෙන්න එයාගේ මාන බිඳුණා. ආන් ඒ වෙලාවේ නතර වුණා. නතර වෙලා භාග්‍යතුන් වහන්සේට කතා කළා තිට්ඨ ශ්‍රමණ නවතින්න ශ්‍රමණය නවතින්න කියලා. වඩින ගමන් භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මම නැවතිලා ඔබ නවතින්න කියලා. අඟුලිමාල මම නැවතිලා ඔබ නවතින්න. ඒ වෙලාවේ මෙයා වෙවුලන්න පටන් ගත්තා. මොකද ශ්‍රමණයෝ කවදාවත් බොරු කියන්නේ නැහැ. ඒක හොඳට දන්නවා අඟුලිමාල. නමුත් මේ ශ්‍රමණයා බොරුද කියන්නේ? අහලා බලන්න ඕනේ කියලා හිතුණා. ආන් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේගෙන් නැවත වතාවක් අඟුලිමාල අහනවා වඩින ගමන් ඔබ නතර වෙලා කියනවා
නැවතිලා ඉන්න මට නවතින්න කියලා කියනවා මේකේ තේරුම මොකක්ද කියලා. භාග්‍යතුන් වහන්සේ උත්තරයක් දුන්නා. තිතෝ අහං අඟුලිමාල සබ්බදා සබ්බේසු භූතේසු නිදාය දණ්ඩා. තුවංච පානේසු අසඤ්ඤතෝසී තස්මා තිතෝ හන්තු මට්ටිතෝසී. මේ ප්‍රකාශය ඇහෙනවත් එක්කම සඳහන් කරනවා අඟුලිමාල වෙවුලන්න පටන් ගත්තා කියලා. ඇයි මේ ප්‍රකාශයේම සිංහනාදයක්? ඒ නිසා අඟුලිමාල කල්පනා කළා කාගෙන්ද මේ සිංහනාදය? කොහෙන්ද මේ සිංහනාදය? අඟුලිමාලට ඒ වෙලාවේ තමයි ක්‍රමක්‍රමයෙන් වැටහෙන්න පටන් ගත්තේ මේ ලෝකේ පහළ වුණා පුණ්‍යවන්තම කාන්තාවක්. ඒ වෙන කවුරුවත් නෙමේ ඒ මහා මායා දේවින් වහන්සේ. මහා මායා දේවින් වහන්සේ මේ ලෝක ධාතුවට දානය කළ එකම එක පුත්‍රරත්නයක්. ඒ තමයි සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ. එහෙමනම් මට මේ ඇහෙන්නේ වෙන කාගේවත් සිංහනාදයක් නෙමෙයි. මේ ඇහෙන්නේ මහා මායාය පුත්තස්ස සිද්ධාත්තස්ස සමනරඤ්ඤෝ ඒතං ගජ්ජිතං. මහා මායා දේවින් වහන්සේගේ පුත්‍ර රත්නයේ වෙච්ච සිද්ධාර්ථ ශ්‍රමණ මහරජුරුවන්ගේ සිංහනාදයයි මට ඇහෙන්නේ කියලා කල්පනා වුණා. ආන් ඒ වෙලාවෙම ආයුධ ඔක්කොම බිම දැම්මා. චිරස්සං වතමේ මහිසෝ මහේසින් මහාවනං සමනෝ යම් පච්චුපාදී. බොහෝ කාලයකට පස්සේ මේ මහා ශ්‍රමණයන් වහන්සේ මටම අනුකම්පා පිණිස මේ මනන්තරයට වැඩියා. ඔබ වහන්සේගේ ධර්මයේ නැමැති ගාථා අහලා මම ඔබ වහන්සේ සරණ ගිහිල්ලා සසරින් මිදෙනවා ස්වාමීනි කියලා වැඳ වැටුණා. එහෙමනම් මේ වාගේ අය දරුණු අය හොයාගෙන ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ඒ අයට පිහිට උනේ භාග්‍යතුන් වහන්සේ සතු අප්‍රමාණ වූ කරුණාව නිසා. එහෙමනම් තුන් ලෝකයක අධිපතිය තමන් යටතේ ඉන්න අය පිළිබඳව කොයි තරම්නම් අනුකම්පාවක් තිබ්බද? කොයි තරම්නම් ලෙන්ගතුකමක් තිබුණද? ඒ සසරින් මුදවන්න භාග්‍යතුන් වහන්සේ කොයි තරම් දුක් විඳලා තියෙනවද බුද්ධත්වයේ ලබාපු ආත්මෙත්. ලෞතුරා බුදු බව ලබලා අපේ බුදුරජාණන් වහන්සේ ඒ දවසකට සැතපුනේ පැයයි විනාඩි 20යි කියලා කියන්නේ. බුදු බව ලබලත් පැයයි විනාඩි 20යි සැතපීලා තියෙන. ඒත් හැමදාම නෙමෙයි. කලාතුරකින් දවසක. බොහෝ දවස්වල සැතපීලා නැහැ. එතකොට මේ සැතපෙන්නේ නැතුව භාග්‍යතුන් වහන්සේ ඇයි මේ අවදියෙන්ම ඉන්නේ? වෙන හේතුවක් නෙමෙයි නිසා නෙමෙයි පින්නතුනේ. ඒ අවදියෙන්ම ඉන්නේ අපේ නිවන නිසාමයි. ලෞතර බුදු වෙලත් මෙහෙම ඉන්නේ. එතකොට අපිට හිතන්න වෙනවා ලෞතර බුද්ධ රාජ්‍ය ලබාගත් භාග්‍යතුන් වහන්සේ අපි සසරින් එතර කරවන්න පැය 24කට උන්වහන්සේ සතපුනේ පැයයි විනාඩි 20යි නම් පැය 7-8ක් ගුලි වෙලා වකුටු වෙලා නිදාගන්නේ මොන ආරක්ෂාව තියෙන හින්දාද කියලා. අපි ගැන දුක හිතෙනවා එතකොට. අපේ නිවන වෙනුවෙන් අපිට වඩා භාග්‍යතුන් වහන්සේ තාමත් වෙහෙසෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේ සසරේ හැටි දන්න නිසා. නමුත් අපිට ඒ සසර තියෙන භයානකත්වයේ තාම වැටහුනේ නැති හින්දාද කොහෙද? අපි තාම මේ ශාසනික ප්‍රතිපදාව යෙදෙන්න උත්සාහ දරන බවක් පින්නතුනි පේන්නේ නැහැ. අපේ සරියුත් මහරහතන් වහන්සේ ඒ අති උතුම් තත්වයට පත් වෙන්න කලින් සසර අනන්තවත් නිදිමරමින් වෙහෙසුණා විතරක් නෙමෙයි. අග්‍ර ශ්‍රාවක බෝධිය ලැබලත් අවුරුදු 30ක් ඇඳක පිට තිබෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. මුගලන් මහරහතන් වහන්සේත් එහෙම්මමයි. රාහුල මහරහතන් වහන්සේ 12 අවුරුද්දක් සැතපීලා නැහැ. ඒ රහත් වුණාට පස්සේ බක්කුල මහරහතන් වහන්සේ රහත් වුණාට පස්සේ අවුරුදු 80ක් සැතපීලා නැහැ. එතකොට අපි මොනවද කරන්නේ? අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 55ක් සැතපීලා නැහැ. උන්වහන්සේලා සංසාරයෙන්ම ඈතර වෙලා ඉන්නේ. නමුත් ඈතර වෙන්න ඕනේ අපි තවම ඈතර වීම ගැන කල්පනාවක්වත් නැහැ. විනෝදිනේ මේ සූත්‍ර දේශනාවට අනුව අපේ බුදුරජාණන් වහන්සේ මොන තරම් අපි වෙනුවෙන් කරුණාවෙන් සහ උපේක්ෂාවෙන් කටයුතු කරලා තියෙනවද කියන කරුණුත් භාග්‍යතුන් වහන්සේගේ අචින්තනීය බව පිළිබඳවත් කරුණු අනාවරණය කරලා තියෙනවා බොහොම ගැඹුරින්. අපි මේ පැය 5ක් සාකච්ඡා කළත්
මේ සූත්‍ර දේශනාව ඉවර කරන්න සාකච්ඡා කරන්න බැරි වෙයි කියලා හිතෙනවා. විස්තරාත්මකව සාකච්ඡා කළොත්. නමුත් මේ තරම් අපි වෙනුවෙන් කැපවිච්ච අපේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව අපි ළඟ කිසි අනුකම්පාවක් නැහැ. අපි ගාව කෘතගුණ දන්න බවකුත් නැහැ. කතඤ්ඤු කතවේදී දුර්ලභෝ පුග්ගලෝ දෝකස්මි. කළගුණ දන්න කළගුණ සලකන අය මේ ලෝකේ හරි දුර්ලභයි කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ. අංගුත්තර නිකායේ සූත්‍රයක සඳහන් කළා දුර්ලභ පුජ්‍යලිය 3 දෙනෙක් කියන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ දුර්ලභයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයම දේශනා කරන කෙනත් දුර්ලභයි. කළගුණ දන්න කළගුණ සලකන කෙනත් ලෝකේ දුර්ලභයි. එතකොට කතඤ්ඤු කතවේදී දුර්ලභෝ පුග්ගලෝ ලෝකස්මින් මෙතන සඳහන් කරනවා පළවෙනි දෙවෙනි කාරණා දෙකම අයින් කරලා තුන්වෙනි කාරණාව මෙච්චර භාග්‍යතුන් වහන්සේ ඉස්මතු කළේ මේ කළගුණ සලකනවා කියන එක කොච්චර වටිනවද? මම සඳහන් කළේ අපි භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ඒ කෘත ගුණේවත් නැති අය කියලා. අපේ සම්මාදිට්ඨිකයන් කියන අය අතර බෞද්ධයයි සම්මත අය අතර අපේ පින්නතුන් අහලා තියනවාද බුද්ධ පූජාව තියනවට බයින අය කොච්චර ඉන්නවද කියලා. නමුත් අපි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ බුද්ධ පූජාව තියනවට බයිනවා. ඒ වියදම් කරනවට වඩා දුප්පත් මිනිහෙකුට ගෙවල් හදලා දුන්නා නම් හොඳ නැද්ද කියලා අහනවා. භාග්‍යතුන් වහන්සේට මන්දිරයක් හදනවට වඩා අහිංසක මිනිස්සුන්ට ඒකට කණ්ඩ දුන්නාම හොඳ නැද්ද කියලා අහනවා. කෘතගුණ නැතිකම. මේ ක්‍රමයෙන් කල්පනා කෙරුවත් දන් දෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේටමයි. ඇයි එහෙම සඳහන් කළේ? පින්නතුනි එක පුජ්‍යලයකට කෑම වේලක් දෙනවට වඩා පුද්ගලයෝ 100,000 ගාණක් බේරගත්ත කෙනෙකුට සලකන එක වටින්නේ නැද්ද? එක මිනිහෙකුට කෑම දෙනවට වඩා මිනිස්සු 10 ගාණකගේ කෝටි ගාණකගේ ප්‍රකෝටි ගාණකගේ ජීවිත බේරපු කෙනාට සලකන එක මේ ලෝකෙ වටිනවා. එහෙම කල්පනා කරලා බැලුවොත් අපි දන් දෙන්න ඕනේ කාටද? එහෙම කල්පනා කරුවත් දන් දෙන්න වෙන්නේ බුදුරජාණන් වහන්සේටමයි. ලක්ෂ කෝටි ගණන් නෙමෙයි අසංඛ්‍ය අප්‍රමාණ ගණන් සත්වයන් සතර පායෙන් මුදවන්න ඇස් ඉස් මස්ලේ දන් දුන්න වාරවල සීමාවක් නැහැ. අද පූජාව බුද්ධ පූජාව තියන්න එපා කියලා කියන මිනිහා වෙනුවෙන් උන්වහන්සේ මොන තරම්නම් තමන්ගේ ශරීරයේ ලේ දීලා තියෙනවද? ඒ මිනිහා වෙනුවෙන් තමන්ගේ ඇස් දෙක කී පාරක් දීලා තියෙනවද? හුරතල් දරු පැටව කී පාරක් දන් දුන්නද අද බුද්ධ පූජාව තියන්න එපා කියන මිනිසයා වෙනුවෙන්? ඒකයි කීවේ කෘතගුණ දන්න කෘතගුණ සලකන අය ලෝකේ හරි දුර්ලභයි කියලා. එහෙනම් භාග්‍යවතුන් වහන්සේටමයි දන් දෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේත් වැඩ ඉන්නවා. අපි කියමු පිළිම වහන්සේත් වැඩ ඉන්නවා. බේලක් කන්න නැතුව බඩගින්න ඉන්න මිනිහෙකුත් එතන ඉන්නවා. මගේ අතේ කෑම පාර්සලයකුත් තියෙනවා. මං ඒක අරන් එන්නේ බුද්ධ පූජාවටයි. බුද්ධ පූජාව නොතියා අර මනුස්සයාට කෑම එක දුන්නොත් මං කළ ගුණ දන්නේ නැති කෙනෙක්ම වෙනවා. මොකද මං වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ කොච්චර වෙහෙසුණාද? ආන්ගේ කාරණාව පින්නතුනි හරිය ගැඹුරට කතා කරන්න තියෙන එකක්. අපිට වැටහිලා නැහැ. අපි සමහරලාට අහන්නේ ගල් වැලි මැටි වලින් හදාපු පිළිම වහන්සේලාට බුද්ධ පූජාව තියලා මොනවද ලැබෙන ආනිසංස කියලා. ඒ තිසරණවත් නැති හින්දා. ජීවමාන බුද්ධ සංඥාව කියන කාරණාව අහලවත් නැති හින්දා. ඒ කාරණාව අපි ගාව හරි අඩුයි. අපිට හිතෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ තාම ජීවමානයි කියලා. ආන්ගේ ජීවමාන සංඥාව අරගෙන ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ළඟ පූජාවක් කළොත් වැඳ වැටුනොත් ඒ පුද්ගලයාටයි අප්‍රමාණ කුසල් ලැබෙන්න පටන් ගන්න. නමුත් අපිට හැඟෙනවද භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා කියලා? අපේ විහාරස්ථානයේ බුදු කුටියේ අපි හැදුවේ බුදුරජාණන් වහන්සේට. සංඝයා වහන්සේලාට අපි සංඝාවාසී හදලා දුන්නා. හැබැයි අපි දරුවන්ගේ කාමරයට යනකොට දොරට තට්ටු කරලා කතා කළා. පන්සලට එනකොට දොර වහලා තිබුණොත් දොරට තට්ටු කරලා කතා කරනවා. ලොකු හාමුදුරුවෝ මුණ ගැහෙන්න ඕනේ වුණොත් ලොකු හාමුදුරන්ගේ කාමරයට අපි කඩාගෙන බිඳගෙන යන්නේ දොරට තට්ටු කරලා කතා කරනවා. ඒ ලොකු හාමුදුරුවෝ ඇතුලේ ඉන්න හින්දා දුව පුතා ඇතුලේ ඉන්න හින්දා ඒ වුණාට විහාරේ දොර ගාවටත් ගිහිල්ලා තට්ටු කරලා කතා කරපු කෙනෙක් ඉන්නවද?
ඒ කියන්නේ එහෙනම් බුදුරජාණන් වහන්සේ ඇතුලේ ඉන්නවා කියන හැඟීමක් අපේ නැහැ. එහෙම හැඟීමක් නැතුව ගිහිල්ලා පූජාව තිබ්බ කියලා නම් මහලොකු ආනිසංසයක් හම්බ වෙන්නේ නැහැ. නමුත් මම දානි ටික හදාගෙන එනකන් භාග්‍යතුන් වහන්සේ බලාගෙන ඉන්නවා කියන හැඟීම තිබුණොත් කොයි තරම් පිරිසිදුවට ඒ දානි ටික හදාගන්නේද? මේ කාරණාව ඔయిత කලිනුත් සඳහන් කරලා සමහර අයට සමහර සංගවල ප්‍රශ්නත් හැදිලා තිබුණා. විවිධ කරුණු අදහස් ඉදිරිපත් කරලත් තිබුණා. ඉතින් හාමුදුරුවෝ එහෙම සඳහන් කළාට ඊටාම දුප්පත් ප්‍රදේශවල සමහරලාට පන්සලටත් සම්බෝලිකුයි කිරිහොද්දකුයි හදාගෙන යන මිනිස්සු එහෙම ලොකු භාජන වලට දානේ අරගෙන ගිහිල්ලා කොහොමද පූජා කරන්නේ කියලා. පින්නතේ කරුණ ධර්මයෙන් ඉස්මතු කළා මිසක් එහෙම කරන්න ඕනේ කියලා කාරණාවක් සඳහන් කළේ නෑ. ශ්‍රද්ධාව ඇත්නම් පින් බලාපොරොත්තු වෙනවා නම් හැමදාම නෙමෙයි මාසෙකට එකපාරක් හරි බුදුරජාණන් වහන්සේට දානයක් පූජා කරන්න අපිට පුළුවන් එතෙන්ට යන්න. හැමදාම කොහොමද ඔකට කැප වෙලා කරන්න කියන ප්‍රශ්න තර්ක විතර්ක ගොඩ නගනවට වඩා සතියේ එක දවසක් තියාගන්න පුළුවන් නිමාඩු දවස දරුමල්ලොත් එකතු කරගෙන අපි බුදුරජාණන් වහන්සේට උදේ පාන්දර කිරි ආහාර දානයක් පූජා කරමු කියලා. මාසෙකට එක දවසක් තියාගෙන පසළොස්වක පොය දවසට අපේ ගෙදරදී ඒ කාරණාව කරනවා කියලා. එහෙම දවසක් තියාගන්න. භාග්‍යතුන් වහන්සේට දන් දෙන්න. අර විදිහට තර්ක විතර්ක කරන්නේ නැතුව. එහෙම බැරි බව හැමතැනම බැරි බව දන්නවා. නමුත් පින් සිද්ධ වෙන්නේ මේ ජීවමාන සංඥාව කියන එක අවශ්‍ය වෙනවා. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා කියන කාරණාව අවශ්‍ය වෙනවා පින් සිද්ධ කරගන්න ඕන නිසා. එහෙම පූජා කෙරුවොත් තමයි අපිට මහ පින් ලැබෙන්නේ. ඊළඟට පින්වතුනි සඳහන් කළා මේ කාරණාවේදී බුදුරජාණන් වහන්සේ ධර්මස්කන්ධ අධිෂ්ඨාන කරනකොට පින්වතුනි ධර්ම දේශනාව සිද්ධ කරන තැන කෝටි ප්‍රකෝටි ගාණක්ද ඉන්නේ. ඒ හැම කෙනෙකුගේම හිත භාග්‍යතුන් වහන්සේට බලන්න පුළුවන් කියලා. ඒ කෝටි ගාණේම හිත බලනවා භාග්‍යතුන් වහන්සේ. හිත බලලා මේ පුද්ගලයාට දහම් පදයේ අවබෝධ වෙන්නේ මොන පදයේ දේශනා කළොත් කොයි විදිහද දේශනා කෙරුවොත් මේ එක පුද්ගලයාට වැටහෙනවද කියන කාරණාවත් බලනවා. ඒ කරුණු ටික බලලා තමයි ඒ කෝටි ගානටම දහම් දේශනා කරන්නේ. ඒකයි බණ අහපු අසංකේයයක් තරම් ප්‍රමාණයකට උනත් හිතෙන්නේ අද භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කළේ මටමයි කියලා හැඟෙන්නේ නිසා. එහෙම හැකියාවක් බුදුරජාණන් වහන්සේට තිබුණා. ඒ විතරක් නෙමෙයි පළවෙනි ධර්ම සංගායනාව ගැනත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. පළවෙනි ධර්ම සංගායනාවේ ධර්මස්කන්ධයන් ගෙනහැර දක්වන්නේ ආනන්ද ස්වාමින් වහන්සේ බවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. ආනන්ද ස්වාමින් වහන්සේ දේශනා කරපු බණපද අද මේ විදිහට දේශනා කරනකොට ඒ බණ අහන තැන ඉන්න මිනිස්සුන්ට ඒ දහම් පද වැටහෙන්නේ මෙන්න මේ විදිහටයි කියන කාරණාවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. අදිෂ්ඨාන කරලයි තියෙන්නේ ඒ පුද්ගලයාට ඒ විදිහට ඒ දහම් පද අවබෝධ වෙන විදිහට භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරලා තියෙන්නේ. ඒ අදිෂ්ඨාන වෙච්ච විදිහට තමයි පින්නතුනේ අපිට ධර්ම අවබෝධය ලැබෙන්නේ. එතකොට කෙනෙකුට අවබෝධය ලැබුණා කෙනෙකුට අවබෝධය නොලැබුණා භාග්‍යතුන් වහන්සේ පිරිසක් අතහැරලා පිහිට වුණා කියලා හිතෙනවද? එහෙම හිතන් ඉස්සරලා අපි බුද්ධ ආගමෙන් ඔක්කොම බලාපොරොත්තු වෙනවා. නමුත් අපෙන් වෙන්න ඕනේ දේ වෙලා තියෙනවද? අපි බුද්ධ ආගමෙන් ලැබෙන්න ඕනේ දේවල් අහවල් දෙයි කියලා හිතනවා. හැබැයි අපි ගාව තිසරණත් නැහැ. අපි ගාව පන්සිලුත් නැහැ. බුදුරජාණන් වහන්සේට ඕනේ නම් අපි ඔක්කොම නිවනට අරන් යන්න පුළුවන්. නමුත් භාග්‍යතුන් වහන්සේට එහෙම කරන්න බැරි වුණේ අපි හැමෝම අපි විසින් සම්පූර්ණ කරගත යුතු ප්‍රමාණයක් තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ගෙනියන්න පුළුවන් වෙන්නේ. අපි විසින් සම්පූර්ණ කරගත යුතු ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය සම්පූර්ණ කරගන්න තාක්කල් සියලු දෙනාම නිවනට අරගෙන යන්න භාග්‍යතුන් වහන්සේට පුළුවන් වෙන්නේ නැහැ. අපේ ප්‍රමාණය අපි සම්පූර්ණ කරගන්න ඕනේ. එතකොට ශ්‍රාවකයා කියලා කියන්නේ කාටද මේ ශාසනයේ? ශ්‍රාවක. දැන් ඒකට ඔබට මට කියන්නේ ශ්‍රාවක කියලානේ. හැබැයි ඉතින් අපි ශ්‍රාවක කියලා කියා ගන්නවා. ඇත්තටම අපි ශ්‍රාවකමද කියන කාරණාවට උත්තරයක් ඕනේ.
මේ වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන ලැබෙන්නේ ওই කාරණා ටික හරගත්තොත්. ඊතර ඉන්න දරුවෝ පිළිබඳව කල්පනා කරලා බලන්නකෝ. දරුවෝ 4-5 දෙනෙක් ඉන්නවා නම් එයින් සමහර දරුවෝ මව්පියන්ට එච්චර කීකරු නෑ. හැබැයි ඔතනින් එක දරුවෙක් හරි ඉන්නවා මව්පියන්ට බොහොම ලෙන්ගතු කීකරුවෙක් කෙනෙක්. අර දරුවන්ට වෙනසක් කිරුවේ නැති වුණාට අම්මගේ තාත්තගේ හිත වැඩියෙන්ම ඇදලා යන්නේ කවුරු ගාවටද? අර කීකරු දරුවට වැඩියෙන් හිත ඇදලා යනවා. හැබැයි ඔක්කොටම සලකනවා. අරයට වැඩියෙන් කැමති ඇයි? මව්පියෝ කියන දේ හරියටම අහනවා. 100%ක්ම ඇහුවා. පාසලට ගියාම ශිෂ්‍යයෝ ගැන බලන්න. ගුරුවරයා වැඩියෙන්ම කැමති ගුරුවරයා කියන දේ හරියටම අහන කෙනාට තමයි ගුරුවරයා වැඩියෙන්ම කැමති. ඒ අයට කියනවා කීකරු ශිෂ්‍යයෝ කියලා. කීකරු ශිෂ්‍යයන්ට ගුරුවරු හරි ආදරෙයි. එහෙමනම් පින්නතනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට 100%ක්ම ජීවිතේ හදාගත්ත කෙනාට තමයි ශ්‍රාවක කියලා කියන්නේ. 100න් කොටසක් කරලා ශ්‍රාවක වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක වෙන්නේ නැහැ. 100%ක්ම සම්පූර්ණ කරන්න ඕනේ ශ්‍රාවක වෙන්න. එහෙමනම් කල්පනා කරන්න ඕනේ පන්සිල් රැකගන්න කිව්වා ඒකවත් සම්පූර්ණ නැත්තම් හරියට තිසරණ සරණ යන්න කිව්වා ඒකත් නැත්තම් හිතාගෙන හිටියට බුද්ධ ශ්‍රාවක කියලා සිව්වනක් පිරිසේ අපිත් කියලා අපි තාම එතෙන්ට සම්බන්ධ වෙලා නැහැ. අපි තාම ශ්‍රාවක වෙලා නැහැ. එහෙමනම් අච්චර කුසල් වියදම් කරලා සම්මා දිට්ඨිකයෙක් වෙන්න පුළුවන් තැනක ආවට ආයෙත් කියන්න වෙනවා ඒකෙන් ප්‍රයෝජන අරගෙන නැහැ. මොකද භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළානේ මම කරන්න බැරි දේවල් දේශනා කරන්නේ නැහැ කියලා. කරන්න පුළුවන් දෙයක්ම තමයි දේශනා කරන්නේ. ඒක කරලා තියෙන නිසායි දේශනා කරන්නේ. ඒ විදිහටම භාග්‍යතුන් වහන්සේ කරුණු පින්නදිරි පැහැදිලි කරනවා. මේ කරුණු අපිට පැහැදිලි කරපු අපේ භාග්‍යතුන් වහන්සේ ඊළඟට සඳහන් කළා බුදුරජාණන් වහන්සේගේ කරුණාව අනුකම්පාව ලැබෙනකොට භාග්‍යතුන් වහන්සේගේ සරණ පිහිට ලැබෙනකොට ඒක කෙනෙකුට හිතාගන්න බැරි තරම් මහ පුදුම ආරක්ෂාවක් එක්ක ලැබෙන්නේ. මෙතන මේ කාරණාව පැහැදිලි කරනකොට මේ ධම්ම රුචි භික්ෂූන් වහන්සේ පිළිබඳව කතාවක් සිහිපත් කරන්න පුළුවන්. අපේ බුදුරජාණන් වහන්සේ සුමේද තාපසතුමා වෙලා දීපංකර භාග්‍යතුන් වහන්සේගෙන් නියත විවරණ ගත්ත කාලේ සුමේද තාපසතුමා ළඟ ඍෂි ප්‍රෞජ්‍යාවෙන් පැවිදි වෙච්ච එක ශිෂ්‍යෙක් හිටියා. පස්සේ කාලේ පාප මිත්‍රයන්ට අහු වුණා. පාප මිත්‍රයන්ට අහු වෙලා සිවුරු ඇරලා ගියා. සිවුරු ඇරලා ගිහිල්ලා අම්මා මැරුවා. පාප මිත්‍රයෝනේ ඇසුරු කරන්නේ. අම්මත් මැරුවා. අවීචියට ගියා. අවීචි අනන්ත දුක් විඳා. නැවත ඉපදිලත් ආපහු පව් කළා. භාග්‍යතුන් වහන්සේ දා සුමේද තාපස අවදියේ භාග්‍යතුන් වහන්සේ ළඟ හිටපු කෙනා මගෑරිච්ච මගෑරිල්ල කොයිතරම් මගෑරුණාද සඳහන් කරනවා මහා කල්ප අසංඛ්‍ය 4,00,000කම මගෑරුණා කියලා. බාණ්ඩ සත්පුරුෂයෙක් අතෑරුණාම අතෑරෙන තරම්. ඊට පස්සේ දුක් විඳලා අපේ භාග්‍යතුන් වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍ය ලබාගත් අන්තිමාත්ම භාවයේ මෙන්න මේ පුද්ගලයා විශාල මාළුවෙක් වෙලා ඉපදෙනවා. මහා සාගරයේ විශාල මාළුවෙක්. ඉන්න බෑ බඩගිනි. ඒ විශාල මාළුවෙක් බොහෝම කෑම අවශ්‍යයි. නමුත් පිරෙන්න කෑම හම්බුන්නේ නැහැ හරි බඩගිනි. ආන්ගේ බඩගින්න නිසාම කට ඇරගෙන පීනගෙන එනකොට මිනිසුන් සහිත නැවක් දැක්කා. ආන්ගේ වෙලාවෙ හිතාගෙන ඉන්නේ නැවම ගිලිනවා කියලා. ඒ තරම් ලොකුයි මාළුවා. එහෙම මත්ස්‍යෝ සාගරයේ අදත් ඉන්නවා. එහෙම මත්ස්‍යෝ ගැන ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙයත් එන්නේ නැවම ගිලින්න. කට ඇරගෙන නැව දිහාට වේගෙන් එනකොට ඒ නැවේ හිටිය සම්මාදිට්ඨික මිනිස්සු. ඒ මිනිස්සු බය වුණා දැන් නැවම ගිලිනවා කියලා. ආන්ගේ බයටත් එක්ක ඒ මිනිස්සු අතින් කියවුණා වචනයක් අහෝ ගෝතමෝ භගවා කියලා. අහෝ ගෝතමෝ භගවා. ආන්ගේ වචනේ මාළුවට ඇහුණා. ඇහිච්ච ගමන් මාළුවට මොකද වෙන්නේ?
ඇහිච්ච ගමන් මාළුවා මැරිලම යනවා. මේ වචනේ ඇහිච්ච ගමන්. මැරිච්ච ගමන්ම ඊටාම ඉසුරුමත් බ්‍රාහ්මණ කුලයක දරුවෙක් වෙලා ඉපදෙනවා. ඉපදිලා අවුරුදු 7න් බණ අහලා රහත් වෙනවා. රහත් වෙලා දැන් ධම්ම රුචි මේ 7 අවුරුදු වයසේ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. ආන්ගේ ළඟට ගියහම භාග්‍යතුන් වහන්සේ කතා කරලා අහනවා ධම්ම රුචි හුඟක් කාලෙකින් නේද හම්බුනේ කියලා. එහෙමයි ස්වාමීනි එහෙමයි. මහා කල්ප අසංඛ්‍ය 4,00,000ක්ම ඔබ වහන්සේ මට මග ඇරුණා. අය නම් මග ඇරෙන්නේ නැහැ. දැන් මග අරවන්න කාටවත් බෑ. දැන් රහත් වෙලා ඉන්නේ අය මග ඇරෙන්නේ නැහැ. සත්පුරුෂෝ මග ඇහිච්ච නිසා වෙච්ච දේ. නමුත් බුද්ධ කියන වචනේ ඇහිච්ච නිසාම අර මාළුවට සැලසිච්ච සෙත මහ විශාල ප්‍රාණඝාතයක් කරගන්න මාළුවා හිටියේ. ඒ වුණාට මාළුවාට ප්‍රාණඝාත කරන්න කලින් ජීවිතේ නැති වෙලා සම්මාදිට්ඨික පවුලක ඉපදිලා භාග්‍යතුන් වහන්සේ ළඟ සසර කෙරවල කරන්නත් අවස්ථාව ලැබුණා. අහෝ ගෝතමෝ භගවා කියන වචනේ විතරයි ඇහුනේ. එහෙමනම් අපිට අද බුදුපණ පද කොච්චරනම් ඇහෙනවද? එහෙමනම් මේ සංසාරයෙන් එතර යන්න අපිට කොච්චර දේවල් කරගන්න තරම් භාග්යක් වාසනාවක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවද? ඉතින් මේ භාග්‍යතුන් වහන්සේගේ සරණ පිහිට ලැබෙන හැටි අපිට කවදාවත් පින්නතුනි හිතලා ඉවර කරන්න බෑ කොහොමවත්. ඒකයි මේවා අචින්තනීය ධර්ම කියලා සඳහන් කළේ.